අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තක තැතකෙන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම බුද්ධිධනුකාභය සිංහ. මම ඉෂාරා දේවේන්ද්‍ර. මුලින්ම පුවත් සිරස්තල. කොරෝනා මර්ධන එන්නත් කරන වැඩසටහන ආරම්භේ. 2430 දෙනෙකුට මේ එන්නත දීලා තිබුණා. 892ක් වූ දිනකදී වැඩිම ආසාදිතයින් ගත වූ දිනේදී මරණ 7කුත් වාර්තා වෙයි. විකෘති කොරෝනා ප්‍රභේදය වළකන නව එන්නතක් ඇමරිකාවෙන්. වරාය සේවකයන් අකුරට වැඩ. ඇමති ගොඩහේවාට සහ හිටපු සභාපතිට විරෝධය. තේරීම් කමිටු හිටපු සභාපති කියන කතාව. ආපහු ශ්‍රී ලංකා ක්‍රිකට් දිහා ඔබ පැත්තවත් හැරලා බලන්නේ නැද්ද? හැම වෙලාවෙම බැටලා දින වෙලාවට මට එන්න කියනවා. ඊට පස්සේ ප්‍රශ්න එනකොට ඔක්කොම කුණු ගොඩවල් මගේ ඇඟට දාන්නේ. COVID-19 මර්ධන කොවිෂීල්ඩ් එන්නත් කරන වැඩසටහන බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 9කදී අද ආරම්භ වුණා. ප්‍රමුඛතා වැඩසටහනකට අනුව සිදු කරන එන්නත් කරන වැඩසටහන යටතේ එන්නත් ලැබූ සෞඛ්‍යංශයේ පළමු නිලධාරියා වූයේ අංගොඩ ජාතික බෝධන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතායි. දවසේ පුවත. COVID-19 පාලනය සඳහා ඉන්දිය රජයේ ප්‍රධානයක් ලෙස මෙරටට ලැබුණු කොවිෂීල්ඩ් එන්නත මෙරට භාවිතයට ගැනීමේ පළමු වැඩසටහන පැවැත්වුණේ අංගොඩ ජාතික බෝධන රෝග විද්‍යායතනයේදී. එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාද එක්ව සිටියා. With the vaccination, Sri Lanka will once again be fully open, hopefully, to the world. International cooperation is what is the key to fighting this pandemic the world over. And when we speak of international cooperation, the policy of India has been defined by two words. First is Vasudhaiva Kutumbakam, which we have written here, we are one family. And the second principle of Prime Minister Modi's policy is neighbourhood first. And even within neighbours, I am very happy to say that Sri Lanka occupies a very, very special place in the hearts of India, in the hearts of Indians. Before I thank all of you and I take my seat back, I would just like to say, Bhavatu Sabba Mangalam. I must say that this is a moment that all of us should celebrate because it signifies the beginning of a campaign to fight an unforeseen or unseen enemy. I take my memories back to the 19th of May 2009 when all of us rejoiced the victory over terrorism. This is only the beginning. I am sure there will be a day very soon that all of us will be able to say that our population is fully vaccinated and that we have won this war against this unseen enemy. හෙට වෙනකොට ලංකාව පුරාම රෝහල් වල සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ ත්‍රිවිධ හමුදාව පොලිසියට එන්නත් ලබා දීම ආරම්භ වෙනවා. ගුණාත්මක හොඳ ශක්තිමත් එන්නත් කරන පද්ධතියක් අපිට තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ඉදිරියේදී මේ කොවිඩ් එන්නත් කරණය හරහා රට නැවත යථා තත්ත්වයට පත් කරන්න අපිට හැකියාව ලැබෙනවා කියලා. ප්‍රථමයෙන් එන්නත් කරන ලැබුවේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාටයි. කොහොමද වෙනසක් දැනගවද? නෑ වෙනසක් නෑ. දැන් මේ වැක්සින් එක සම්බන්ධයෙන් ගත්තාම එංගලන්තයෙන් ලැබෙන තොරතුරු අනුව පේන්නේ වැඩිහිටියන්ට පුරාබාධ ඇතිවීමේ ප්‍රවණතාවය සුළුසුළු පුරාබාධ පවා ඇතිවීම එකකට අඩුයි කියන්නේ. ඒකට වඩා වැඩියට දීමේ කිසිම ගැටලුවක් පේන්නේ නැහැ. මේ වෙනකොට ලක්ෂ ගණනකට දීලා තියෙනවා. ඒ නිසා බියවීමට කිසි හේතුවක් නැහැ. අනතුරුව රෝහලේ විශේෂ ශ්‍රේණියේ ප්‍රධාන හෙදනිලධාරණී ගීතානි උඩුගමු කොරළ මහත්මිය ඇතුළු සෙසු කාර්ය මණ්ඩලයට එන්නත ලබා දුන්නා. මෙම රෝහලෙන් අපි කළ විමසීමකදී සඳහන් කරේ දවස් 2ක් 3ක් ඇතුළත කාලයකදී මෙම එන්නත් ලබා දීමේ වැඩසටහන් සම්පූර්ණයෙන්ම කර නිමා කිරීමට බලාපොරොත්තු වන බවයි. ඒ අනුව කොළඹ උතුර සහ දකුණ ශික්ෂණ රෝහල්, කොළඹ රීජ්වාරයා ළමා රෝහල, IDH රෝහල, හෝමගම මූලික රෝහල, මුල්ලේරියාව රෝහල මේ ආදී ස්ථාන 9කදී අද දවසේදී එන්නත් වැඩසටහන ක්‍රියාත්මක වනවා. ආරක්ෂක අංශයේ ඉදිරිපෙළ ක්‍රියාකාරීන්ගේ එන්නත් කරන වැඩසටහන නාරායන්පිට යුද හමුදා රෝහලේදී ආරම්භ වුණේ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.
පනාගොඩ යුද හමුදා රෝහලේදී එන්නත් කරන වැඩසටහනක් පැවැත්වුණා. අද දිනේදී ශ්‍රී ලංකා යුද හමුදා රෝහල් දෙකකත් සෞඛ්‍ය අමාත්‍යාංශ මගින් තව රෝහල් 7කත් මේ ආකාරයෙන් එන්නත්කරණය කරනු ලබනවා. හෙට දින සිට මේ වැඩි කිරීමට බලාපොරොත්තු වෙන ශ්‍රී ලංකා යුද හමුදා වෙන සියලුම රෝහල් වල අපි මේ ආකාරයෙන් අපි එන්නත්කරණය කරනු ලබනවා. මේ අතර නාවික හමුදා සහ ගුවන් හමුදා රෝහල්වලද කොවිෂීල්ඩ් එන්නත් කරන වැඩසටහන් ක්‍රියාත්මක වුණා. දසදහසකට ආසන්න කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්යමණ්ඩලය වෙනුවෙන් එන්නත් කරන වැඩසටහන ආරම්භ කරන අවස්ථාවට ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයෙක් එක්ුණා. ස්ථාන 4කදී ජාතිකයෙකුට දින අපි මම එන්නත ලබා දීම කටයුතු කරනවා. මොකද එහෙම නැත්නම් දසදහසක් විතර එන්න කාර්ය මණ්ඩලයකට ලබා දීමට අපහසු නිසා. ඉතින් අද දිනේ ලබා දෙන පළවෙනි මාත්‍රාව ඊළඟ මාත්‍රාව ලබා දෙන තවත් මාසකින්. COVID-19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කරනු හෝමාගම සහ නැගෙනහිර කොළඹ මූලික රෝහල් කාර්ය මණ්ඩලද පළමු අධීර යටතේ එන්නත් කෙරුණා. මීට අමතරව එන්නත් කරණය ඇරඹුණු සෙසු රෝහල් වන්නේ දකුණු කොළඹ ශික්ෂණ රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, රිජ්විහාරය ළමා රෝහලයි. මේ අතර නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සහ නුවරඑළිය සෞඛ්‍ය සේවා නිලධාරී කාර්යාලයේ කොවිෂීල්ඩ් එන්නත් කරන වැඩසටහන් ක්‍රියාත්මක වුණා. දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල එන්නත් කිරීමේ වැඩසටහන් හෙට ආරම්භ වීම නියමිතයි. අද 4:45 වෙනකොට එන්නත් මධ්‍යස්ථාන 17ක 2430 දෙනෙකුට මේ එන්නත දීලා තිබුණා. ඉදිරිපත් නොවන්න ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා. කොවිඩ් රෝග ලක්ෂණ තියෙනවා නම් හරි උණ තියෙනවා නම් මේ එන්නත ලබා දෙන්නේ නැහැ. නමුත් කොවිඩ් සෑදුණු අය සුමාන දෙකක් ගියාට පසුව මේ එන්නත ලබා ගන්න පුළුවන්. හෘදයාබාධ තියෙන අයට, අධිරුධිර පීඩනය තියෙන අයට, වකුගඩු අමාරු තියෙන අයට, පෙනහල්ලේ අමාරු තියෙන අයට, ඒ වගේම පිළිකා වලින් පෙළෙන අයන්ට මේ එන්නත ලබා ගන්න පුළුවන්. මේ එන්නත ලබා ගත්තාම ඒ ඉන්ජෙක්ෂන් එක දෙන ස්ථානයේ පොඩි කැක්කුමක් එන්න පුළුවන්, ඉදුමක් එන්න පුළුවන්, රතු වෙන්න පුළුවන්, නිල් වෙන්න පුළුවන්, පොඩි කැසීමක් එන්න පුළුවන්. ඊටත් අමතරව තව සුළු කොටසකට පමණක් එන්නතට පස්සේ ඇඟට අපහසුතාවයක් දැනෙන්න, උණක් එන්න, එහෙම නැත්නම් කුද්දැටි ඇති වෙන්න, ඇඟ කැසීමක් එන්න, මේ වගේ සුළු වශයෙන් රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. මේ අතර කොවිඩ් ආසාදනය වීමෙන් අංගොඩ ජාතික බෝවන විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරාජි මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එන්නත් කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීමත් සමග මෙරට කොවිඩ් වෛරස් මර්ධන වැඩපිළිවෙල තවත් ශක්තිමත් වන බවයි. දවසේ පුවත කොරෝනා වෛරසය පැතිරීම වළක්වන්න සබන් යොදා දෑත් සෝදන්න. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් මර්ධන එන්නතේ නිෂ්පාදන කටයුතු පමාවීම හේතුවෙන් යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනිකා සමාගම අතර මතභේදාත්මක තත්ත්වයක් උද්ගතව තිබෙනවා. යුරෝපා සංගමය අනතුරු අඟ වන්නේ ගිවිසුම්ගත වූ පරිදි ඔක්ස්ෆර්ඩ් එන්නත නිෂ්පාදනයට ඇස්ට්‍රාසෙනිකා සමාගම අපොහොසත් වූහොත් අපනයනය සඳහා නිෂ්පාදනය කරන එන්නත් කෙරෙහි දැඩි සීමා පනවන බවයි. මේ අතර බ්‍රිතාන්‍යයේ සිදු කළ නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත්තේ COVID-19 ආසාදනය වන පුරුෂයන්ගේ සාපල්‍යතාවය තාවකාලිකව අඩුවන බවයි. ගිවිසුම් ගත වූ පරිදි යුරෝපා සංගමයේ සමාජික රටවල් 27ට අවශ්‍ය එන්නත් බෙදා හැරීමට ඇස්ට්‍රාසෙනිකා සමාගම අපොහොසත් වූහොත් එන්නත් අපනයනයට සීමා පනවන බවට යුරෝපා සංගමය අනතුරු අඟවනවා. ඇස්ට්‍රාසෙනිකා සමාගමේ නිෂ්පාදනවල ප්‍රමාදයක් මතුව ඇති අතර මේ හේතුවෙන් යුරෝපා සංගමයට සමාජික රටවලින් දැඩි චෝදනා එල්ල වී තිබෙනවා. මේ අතර COVID-19 වෛරසයේ විකෘති වූ නව ප්‍රභේදයන් මර්ධනයට සාර්ථකත්වයක් පෙන්වන නොවැක්ස් නැමැති නව එන්නතක් ඇමරිකානු සමාගමක් නිෂ්පාදනය කර තිබෙනවා. සායනික පරීක්ෂණවලදී එම එන්නත පෙන්눔 කර ඇති ඵලදායීතාව 89.3%ක්. මේ අතර COVID-19 ආසාදිත පුරුෂයන්ගේ ශුක්‍රාණුවල සරු බව తాවකාලිකව පහත වැටෙන බව ආසාදිතින් 84 දෙනෙකු යොදාගෙන සිදු කළ සායනික පරීක්ෂණයකදී අනාවරණ කරගෙන තිබෙනවා. බ්‍රිතාන්‍යයේ The Reproduction Journal නම් සංග්‍රහව වාර්තා කරන්නේ වෛරසය බලපෑම හේතුවෙන් සති කිහිපයක් යනතුරු මෙම තත්ත්වය පවතින බවයි. මෙරටින් COVID-19 ආසාදිතයන් වාර්තා වූ වැඩිම දිනය ලෙස ඊයේ දිනය සටහන් වී තිබෙනවා. එහිදී ආසාදිතයන් 892 දෙනෙකු හඳුනාගත් අතර ඉන් 60%කටත් වැඩි පිරිසක් වාර්තා වී තිබුණේ බස්නාහිර පළාතෙන්.
මේ අතර COVID-19 ආසාදනය වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අංගොඩ ජාතික බෝධන රෝග විද්‍යායතනයේ දෙනි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා. COVID-19 ආසාදිතයින් 394 දෙනෙකු අද දිනේ හඳුනා ගන්නු අතර ඒ සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 61980ක් දක්වා ඉහළ ගියා. පුද්ගලයන් 963 දෙනෙකු අද සුව ලැබූ අතර ඒ අනුව සුව වූ සමස්ත සංඛ්‍යාව සටහන් වන්නේ 55398ක් ලෙසයි. ගෙවුණු දිනේදී කොවිඩ් ආසාදිතයින් 892 දෙනෙකු හඳුනාගත් අතර එය දිනකදී මෙරටින් හඳුනාගත් වැඩිම සංඛ්‍යාවයි. මීට පෙර අවස්ථා 4කදී පමණක් දිනක ආසාදිතයින් 800 සීමාව ඉක්මවා තිබුණා. ඉන් අවස්ථා දෙකක් වාර්තා වූයේ මිනුවන්ගොඩ ඇඟලුම් කම්මලෙන් සහ පෑලියගොඩ මාළු වෙළඳපොලෙන් ආසාදිතයන් හඳුනාගත් අවස්ථාවලදී. ආසාදිතයන් 892 දෙනාගෙන් 543 දෙනෙකුම වාර්තා වී තිබුණේ බස්නාහිර පළාතෙන් වීම විශේෂත්වයක්. කොළඹ ගම්පහ කළුතර දිස්ත්‍රික් අතරින් වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 298ක්. ඉන් 191 දෙනෙකුම වාර්තා වී තිබුණේ කොළඹ මහනගර සභා සීමාවෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයින් 203 දෙනෙකු හඳුනාගත් අතර වත්තලෙන් 26ක් සහ ජා ඇලෙන් 21ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබුණා. ගත වූ දිනේ දිස්ත්‍රික්ක 20කින් ආසාදිතයින් වාර්තා වූ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් 56ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 42ක්, කුරුණෑගල හා රත්නපුර යන දිස්ත්‍රික්කවලින් 37 බැගින් කොවිඩ් වැළඳුණු පුද්ගලයන් හඳුනාගෙන තිබෙනවා. මේ අතර නව කොවිඩ් මරණ 7ක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 297ක් දක්වා ඉහළ ගියා. එලෙස ජීවිතක්ෂයට පත තිබුණේ කොළඹ බන්ධනාගාරයේ රැඳවීක වූ 61 හැවිරිදි පුද්ගලෙක්, කොටහෙන ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පුද්ගලෙක්, එඬේරමුල ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලෙක්, වැලවත ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි කාන්තාවක් හා 86 හැවිරිදි පුද්ගලෙකු, නිට්ටඹ ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි පුද්ගලෙකු සහ රත්නපුර ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි කාන්තාවක්. මේ අතර තමන්ටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට රංගන ශිල්පී බිමල් ජයකොඩි මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබෙනවා. ආසාදනය වූවා යයි සිතන දිනේ සිට තමන් කිසිදු කලා කටයුත්තකට සහභාගී නොවූ බවයි ඔහු පවසන්නේ. පසුගිය කාලයේදී තමා ඇසුරු කළ සියලු දෙනා දැනුවත් කර ඇති බවත්, මේ වන විට නිරෝධායනය වෙමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පවසනවා. කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 18කින් වාර්තා වූ ආසාදිතයින් 59 දෙනෙකු මත්තේගොඩ, මාතෘ හා ළමාසාන මධ්‍යස්ථානට රැගෙන බෙත් අනුරාධපුර සහ කහවත්ත ප්‍රදේශවල පිහිටි යුද හමුදා ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් වෙත ඊයේ රැගෙන ගියා. කෑගල්ල, වැලිමන්නාතොට, ඇටවරුවාව, සමගිගම ගම්මානයෙන් ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එම ගම්මානයෙන් ආසාදිතයින් 7 දෙනෙකු ඊයේ වාර්තා වූ අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් සඳහා සිදු කළ පරීක්ෂාවේදී තවත් ආසාදිතයින් 7 දෙනෙකු අද හඳුනා ගන්නා. ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශයට මේ වන විට සංචරණ සීමා පනවා තිබෙනවා. සෞඛ්‍ය අංශ පවසන්නේ අදාළ ගම්මානයේ නිවසක පැවති සූදු පිටියක් හා උපන්දින සාදයක් මෙම කොවිඩ් පැතිරීමට හේතු වී ඇති බවට සැක කරන බවයි. පස්තර ජාතික පාසලේ තවත් සිසුන් 2 දෙනෙකුට හා ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් 6 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා. අදාළ පාසලේ සිසුන් 16 දෙනෙකුට වෛරසය ආසාදිත බව මීට පෙර හඳුනාගත්තා. වලස්මුල්ල පල්ලකන්ද ප්‍රදේශයේ පිහිටි පාසලක දරුවෙකුගේ ඥාතියෙකුට වෛරසය ආසාදනය වී ඇති බව සැලවීමත් සමග මව්පියන් සිය දරුවන් පාසලෙන් ඉවත් කර ගැනීමට කටයුතු කර තිබෙනවා. මේ අතර සාමාන්‍ය පෙළ සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමෙන් පසු එහි ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පිරිස් මහතා කොළඹ පාසල් කිහිපයක අද නිරීක්ෂණ චාරිකාවකට තිබුණා. එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන් යම්කිසි ප්‍රමුඛත්වයක් අපේ ගුරුවරුන්ට ලබා දීම ඉතාමත් සුදුසුයි සාධාරණයි කියන නිර්දේශය මම අධ්‍යාපන ඇමති හැටියට රජයට කිරීමට බලාපොරොත්තු වෙනවා. අනිත් ශ්‍රේණිවල පන්තිත් බස්නාහිර පළාත තුල පුළුවන් ප්‍රමාණයට ආරම්භ කිරීම තමයි අපේ අභිලාෂය වෙලා තියෙන්නේ. තීරණය කරනවා පෙබරවාරි 15ට ඉස්සෙල්ලා බස්නාහිර පළාතේ කොයි පාසල්ද පටන් ගන්න පුළුවන් වන්නේ කියන එක. මේ අතර කරාපිටිය ශික්ෂණ රෝහලේ 36 වෙනි වාට්ටුවෙන්ද ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වී කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ හික්කඩුව ප්‍රදේශයේ පුද්ගලයෙකු ආගමික කටයුතු සඳහා ඊයේ සීනිකම දේවාලයට පැමිණීම හේතුවෙන් අද එම දේවාල පරිශ්‍රය తాවකාලිකව වසා දමා විෂ බිජහරණ කටයුතු සිදු කරනවා. දේවාලය හෙට දිනේදී නැවත විවෘත කිරීමට නියමිතයි. මේ අතර වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ගුවන්තොටුපළේදී සිදු කරන PCR පරීක්ෂණ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ගුවන්තොටුපළ ඇතුළේ අපි බලාපොරොත්තු වුණා 4500ක PCR ධාරිතාවක් හදන්න. නමුත් අවාසනාවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති තීරණය කරන අය ගුවන් මගීන්ගේ කිසිදු PCR පරීක්ෂණයක් කරන්නේ නැති රසායනාගාරයක් බවට රසායනාගාරය පත් කරලා තියෙනවා. ඊටාම සූක්ෂමව ගුවන් මගීන්ගේ PCR පරීක්ෂණ සියල්ල පෞද්ගලික රසායනාගාරයකට යොමු කරන්න කටයුතු කරමින් ඉන්නවා.
එක මගියෙකුගෙන් එක PCR පරීක්ෂණයකට ඩොලර් 50කට වඩා වැඩි මුදලක් ගන්නවා. එතකොට මේ විශාල මුදල ගණනය කරොත් මේ රටේ ශ්‍රමිකයන්ගේ සහ අනිකුත් කණ්ඩායම් වල PCR පරීක්ෂණ නොමිලේ කරමින් ඒ රසායනාගාරයේ රජයට බරක් නැති වෙන විදිහට නඩත්තු කිරීමේ හැකි මුදලක් ඒකෙන් උපයන්න පුළුවන් වෙනවා. නමුත් මේ කරන දේවල් වල අවසාන ප්‍රතිඵලය ලබා ගන්නේ විවිධ අයගේ ගජමිතුරු කල්ලිවල ඉන්න ව්‍යාපාරිකයන්. මේ අතර අලුත්ගම ප්‍රදේශයේ පිහිටි නිරෝධාන මධ්‍යස්ථානයක වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුණා. එම වීඩියෝ පටය එක් කරමින් ඔවුන් සඳහන් කර තිබුණේ අදාළ නිරෝධාන මධ්‍යස්ථානයේ සියලු පිරිසිදු කිරීමේ කටයුතු රෝගීන්ටම සිදු කිරීමට වී ඇති බවයි. තමන් යලි කිසි දෙනක මෙරට ක්‍රිකට් පරිපාලනයට එක් නොවන බව හිටපු තේරීම් කමිටුව සභාපති ආශාන්තාද මෙල් මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ තේරීම් කමිටුව සභාපති දුරෙන් ඉවත්වීමෙන් අනතුරුව පළමු රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ධූරයට ඔබ සමුදීලා දින කිහිපයක් යන්නට මත්තෙන්ම ඔබ තේරීම් කමිටු සභාපති ධූරයටත් සමුදෙනවා. මොකද්ද මේකට බලපෑපු අදිසි හස්තය? කළමනාකාර ධූරයෙන් මම අයින් වුණේ සවුත් ඇෆ්‍රිකාවේ ඉන්නකොට තමයි මම දැනුවත් කරේ. මොකද බටහිර කොදේ සංචාරයක් තියෙනවානේ. ඒකට අලුත් කළමනාකාරයක වීසා ඒවා මේවා ඔක්කොම කරන්න ඕන. සිලෙක්ෂන් එකෙන් අයින් වෙන්න උනේ මොකද මැච් එකක් ගන්න වෙලාවේ මම සිලෙක්ෂන් එකෙන් අයින් වුණා නම් ඒතර සිලෙක්ෂන් ප්‍රශ්න එනවා. ඒ සීරීස් එක ඉවරලා තමයි ඒක කරන්න වෙන්නේ. ඒ දෙකම එකට කරන්න අපහසු තත්ත්වයක් තිබ්බා. ඒ හින්දා තමයි මේ දෙවිදියකට කරේ. ඔබට කිසියම් බලපෑමක් එල්ලුණාද? කඩා වැටලා තියෙන වෙලාවේ මට එන්න කිව්වා. මම ඇවිල්ලා මට කරන්න පුළුවන් උපරිම මම කරා. මම දැන් හිතනවා දැන් ඇති කියලා. ඉතින් මම ඒකෙන් අයින් වෙන්න තීරණය කරා. ආගම්වාදී මූලධර්මවාදයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම් වෙලාගෙන තියෙනවද? ඒ සම්පූර්ණ බොරුවක්. කුසල් මින්ඩිස් කියන්නේ ශ්‍රී ලංකා අනාගත ආයෝජනයක්. හැබැයි මේ ක්‍රීඩකයා දිගින් දිගටම ඔබ ඇතුළු තේරීම් කමිටුව යොදා ගැනීමෙන් ඔහුගේ ක්‍රිකට් දිවිය විනාශ කළා කියලා චෝදනාවක් කළොත්? ෆෝම් එක කියන්නේ ටෙම්පරරි. ක්ලාස් කියන්නේ පර්මනන්ට්. අවුරුදු 25යි. රන්ස් 3000ක් ගහලා තියෙනවා. සෙන්චරි 7යි. මම හිතන්නේ කුමාරි මයිලවත් ගහලා තිබ්බ කියලා ඒ වයසේදී බින්දු 3ක් ගැහුවයි කියලා එකපාරට අපිට එළියට දාන්න තරම් එයා හොඳ ප්ලේයර් කෙනෙක්. ඉතින් ඉදිරියේදී බලමු එයාගේ දස්කම් පෙන්නයි. කණ්ඩායමේ කළමනාකරුවෝ විදියට තරගාවලියක් අතරතුර ක්‍රීඩකයන්ගේ විනය බලා ගැනීම ඔබගේ වගකීමක්. විනය පිරෙහිද්දී ඇයි ඔබ නිහඬව බලන් හිටියේ? කාඩ් ගාපේ ගැන ඒ ප්ලේයර්ස්ලා පස් දෙනා ටීම් එකේ නැහැ. ඒගොල්ලෝ එක්ස්ට්‍රා ප්ලේයර්ස්ලා. මැච් එක ගන්නකොට 10 දෙනෙක් ඉන්නවා ඩ්‍රෙසින් රූම් එකේ. ඉතුරු පස් දෙනා වෙනම ෆ්ලෝ එකක හිටියේ. ඒගොල්ලෝ ප්‍රැක්ටිස් කරලා ඇවිල්ලා මම ටීවී එක දැක්ක වෙලාවේ ඒගොල්ලන්ට කතා කරලා මම කිව්වා මෙහෙම කරන්න බෑ වැරදි වැඩක් කියලා. වනිදු හසරංගට එල්ලන චෝදනාව මොකද්ද? මම ඒ දෙයක් දැකලා නැහැ. ඉතින් මට ඒක ගැන කියන්න බෑ. මේක චෝදනාව. ශ්‍රී ලංකා සංචිතයේ තෝරනකොට ඔබට අනිසි බලපෑම් එල්ලුණාද? නෑ කවදාකවත් එහෙම එකක් බලපෑමක් වුණේ නෑ. ඉවත් වීමෙන් පමණක්ම ශ්‍රී ලංකා කණ්ඩායම කඩා වැටීමේ සාමූහික වගකීමෙන් ඔබට මිදෙන්න පුළුවන්ද? අපි බංග්ලාදේශ දින්න 3-0. පාකිස්තානයේ T20 දින්න. සවුත් ඇෆ්‍රිකාවේ ටෙස්ට් දෙකක් දින්න. නිව්සීලන්ත එක මෙහෙ දින්න. වෙස්ට් ඉන්ඩීස් පැරද්දුවා 3-0. මේ ටුවර්ස් දෙකට එනකොට කිසිම සැලැස්මක් තිබ්බේ නැහැ. ප්‍රැක්ටිස් කරන්න නැතුව, පුහුණු කරන්න නැතුව මේක සැලැස්මක් නැතුවනේ ගියේ. යම් කිසි මට්ටමකට බාර ගන්න පුළුවන්. හැබැයි සාමූලිකව මට මේ ටුවර්ස් දෙකේ බාර ගන්න බෑ. ශාරීරික යෝග්‍යතා නැති ක්‍රීඩකින් ඔබ සංචිතයට ඇතුළත් කළාද? ශාරීරික යෝග්‍යතා බලන්න වෙලාවක් තිබ්බේ නැහනේ. 17 ඉවර වුණා 18 ගියා. ඉතින් බලන්න කොහෙද වෙලාවක් තිබ්බේ. ඒක තමයි අපි කිව්වේ සැලැස්මක් නැහැ කියලා. ආපහු ශ්‍රී ලංකා ක්‍රිකට් දිහා ඔබ පැත්තවත් හැරලා බලන්නේ නැද්ද? හැම වෙලාවෙම වැටලා තියෙන වෙලාවට මට එන්න කියනවා. ඊට පස්සේ ප්‍රශ්න එනකොට ඔක්කොම කුණු ගොඩවල් මගේ ඇඟට දාන්නේ. ඉතින් මම හිතන්නේ දැන් මට කාලේ හරි මම හිතන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩාවට නම් මම සම්බන්ධ වෙන්න ඉදිරියේ කිසිම විදියකින් බලාපොරොත්තු වෙන්නේ නැහැ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉන්දියාවට ලබා දීමට එරෙහිව වරාය සේවකයන් අද සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුණා. මේ අතර නැගෙනහිර පර්යන්තයේ සුරකීමේ වෘත්තීය සමිතිය එකමුතුව කොළඹ වරාය ඉදිරිපිටදී අද දහවල් උද්ඝෝෂණයකද නිරත වුණා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පූර්ණ කළමනාකාරීත්වය යටතේ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් වෘත්තීය සමිතිය එකමුතුව මෙම උද්ඝෝෂණය ක්‍රියාත්මක කළා. කාන් ඔර්ලෝසුකනුව ඉදිරිපිට පැවති උද්ඝෝෂණයට වරාය වෘත්තීය සමිතිය වලට අමතරව නැගෙනහිර පර්යන්තය රැකගැනීම වෙනුවෙන් සහාය පළ කරන සෙසු වෘත්තීය සමිති නියෝජිතයින්ද එක්ව සිටියා. සටන නැගෙනහිර පර්යන්තයේ සුරකීම සඳහා පමණයි. වෙන පුත්
අපි විශ්වාස කරනවා ආණ්ඩුව පැත්තෙන් අද දවස හෝ හෙට දවස වෙනකොට යහපත් ප්‍රතිචාරයක් මේකට ලැබෙයි කියලා. එහෙම නුනොත් මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් දක්වා අරගෙන යන්න අපි සූදානම්. නැගෙනහිර පර්යන්තය අපිට නොලැබුණොත් මේ රට ආර්ථික වශයෙන් අනතුරට ලක් වෙනවා, ආරක්ෂාව අතින් අනතුරට ලක් වෙනවා, සමුදා කැබිනට් පේපර් යනවා. අපි ඉල්ලන්නේ නැගෙනහිර පර්යන්තය අපි සතු වෙන්න අවශ්‍ය දේවල් කරන්න කියලා ඒක කරන්න පුළුවන්. ජනාධිපතිවරයෙක් ඉන්නේ ඒක කරන්න පුළුවන් 3-2 බලතල තියෙනවා. නැගෙනහිර පර්යන්තය අපිට ඕන. මේක වෙන කවුරු හරි භාවිතා කරනවා නම් ආණ්ඩු පෙරලන්න ඒකට අපිට දෙන්නේ නැහැ. මේ අපි හදාගත්ත ආණ්ඩුව හරහාම නැගෙනහිර පර්යන්තය ක්‍රියාත්මක කරන්න තමයි බලන්නේ. අපිට බැරි වුණොත් අපි ඒකට දෙන උත්තර මොනවද කියලා අපි දන්නවා. ආණ්ඩුවට අපි නැවත බල කරනවා මේ අරගෙන තියෙන තීරණය සම්බන්ධව නැවත හිතලා බලන්න. එක එක වංගු ගහන්න ලෑස්ති වෙන්න එපා. පැහැදිලිවම නැගෙනහිර ජැටිය වරාය අධිකාරී සතු විය යුතුයි. රට රකින්නවා කියලා ආපු කෙනා අද වරාය ජැටිය බේර ගන්න බෑ කියලා අපිට කියනවා. වරාය විකිණීමේ ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මෙතරම් ජනතා විරෝධයක් තියෙද්දී මොකද්ද මේ ආණ්ඩුව මේ කරන්න හදන විකටම කියලා ප්‍රශ්න කරනවා. මේ භූදේශපාලනික තර්ජනය කියන එක උඩ අපි නැගෙනහිර ජැටිය දෙන්නවන හෙට ඇවිල්ලා ඇමරිකාවිල්ලු ත්‍රිකුණාමල වරාය. ඉතින් අපිට ඒකටත් එකඟ වෙන්න සිද්ධ වෙනවා. උද්ඝෝෂණය අතරතුර මෙම ස්ථානට රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හිටපු සභාපති ආචාර්ය ප්‍රියත් බන්දු මහතා පැමිණියා. තේරුම් ගන්න හදන්නේ කරන්නේ නැහැ. ඔබට කෑ ගන්න. ඒගොල්ලන්ට ඕන ටර්මිනල් එකනේ. ටර්මිනල් අපි බේරලා දෙන්න. ටර්මිනල් එක අපි බේරලා දෙන්න. අය බයි. නැත්තම් එන්නේ. කඩාට යන කැමරාව වල යන්න පුළුවන්. අපි ජාතික සම්පත් වලින් ක්‍රියාත්මක සෞභාග්‍ය දක්වන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශය තියෙන දේ ඉස්ත කරා. දැන් ක්‍රියාත්මකේ කට්ටිය නෑනේ දැන් පේනවා. එහෙනම් එන්නේ නෑනේ ඉතින්. මේ ඇවිල්ලා ඉන්නේ. කියනවා ක්‍රියාත්මකට chance එකක් නැහැ කියනවා. ඒක බලමුකෝ ඉස්සරහට. ඔතම හදපු එක නේද? මම ඉන්න කාලේ හදපු එක. කෙසේ වෙතත් උද්ඝෝෂණයේ නිරතව සිටි පිරිස් ඔවුන්ටද විරෝධය පළ කළා. මේ විරෝධයක් ඉන්න ඔබතුමාලාට මෙච්චර 103 කට්ටියනේ විරෝධය දාන්නේ. අනික ඔක්කොම අපේ පැත්තේ ඉන්නේ. 97ක් අපිත් ඉන්නේ. 103ම දාම අපිට විරුද්ධ. මේ උද්ඝෝෂණ ඔබතුමාලාට වළක්වන්න පුළුවන් 103ට. අපි වළක්වනවා. නැගෙනහිර පර්යන්තය වරාධිකාරී හරහා 100ක් ක්‍රියාත්මක වෙනවා නම් ඒ දෙන නීත්‍යානුකූල ලියවිල්ල ඒ දෙන මොහොතේ ඉඳන් අපි ඒකට එකගයි. එච්චරයි. මෙතෙන්ට එවුවනම් ප්‍රභාකරන් මේක විසඳන්න ගෝඨාභය මහත්තයා. අපි ඒත් පිළිගන්නවා. අපි සාකච්ඡා කරනවා. මොකද මේ වරාය වැටෙන්න දෙන්න බෑ. මේ අම්මා අපේ. අපිට ඕන මේක විසඳ ගන්න. හිඟන්නගේ තුවාල වගේ මේක ඇදගෙන යන්න නෙමෙයි. හෙට රනිල් වික්‍රමසිංහ එනවනම් මේක විසඳන්න. හෙට යනවා නම් සජිත් ප්‍රේමදාස සූදානම්. මොකා ආවත් අපිට මේක විසඳන තැනට 100% වරාධිකාරියට මේක අයිති කරන තැනට එන්න කවුද? ඕන කෙනෙක් අපි කතා කරන්න සූදානම්. දිවා ආහාර පැයේදී පැවති මෙම උද්ඝෝෂණයෙන් අනතුරුව අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේද වරාය වෘත්තීය සමිති නියෝජිතයින් ක්‍රියාත්මක කළා. ආරයිල පැයකමාරක් යනවා. ඔව්. යන්න. අකුරට වැඩ කිනවනේ. මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමට එරෙහිව ගාල්ල වරාය වෘත්තීය සමිති එකමුතුව එම වරාය ප්‍රවේශ මාර්ගය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණා. මේ අතර වරාය ගැටලුව සම්බන්ධයෙන් දැනුවත් කිරීමට වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණේ නියෝජිතයින් අද පසරුවේ අගරාධගුරු නිල නිවසේදී කොළඹ අගරාධගුරු අතියුතු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදුටුවා. අතිගරු කාඩිනල්තුමා පැහැදිලිව යෝජනා කරපු දෙයක් තමයි මේ සඳහා විදේශීය බලපෑම් විශාල වශයෙන් පැමිණෙනවා නම් කළ හැකි හොඳම දේ තමයි ජනමත විචාරණයකට මේ කාරණේ එළිදැක්වීම සුදුසු බව උන්වහන්සේ රජයට දැනුම් දෙන බව අපට ප්‍රකාශ කළා. මේ අතර නැගෙනහිර පර්යන්ත ගැටලුව සම්බන්ධයෙන් දේශපාලකයන් ඇතුළු විවිධ පාර්ශව අදහස් පළ කළා. මේ අකුරට වැඩ කිරීම එහෙම නැත්නම් වැඩ වර්ජනය කිරීමෙන් වෙන්නේ මේ රටට ලැබෙන්න තියෙන ඩොලර් එකක් අවහිර කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. සාකච්ඡා මාර්ගයෙන් තමයි හැමදේම විසඳ ගන්න ඕනේ. දැන් මේ ඇති වෙමින් එන්නේ ජාතික විමුක්ති අරගලයක් කරන්න ඕන වෙලාව.
අපේ ආමුදුරු මේක ගන්න ඕන අතට. වැඩ කරන පන්තිය මේ සටන අතර ගන්න ඕන. එකම කැබිනට් මණ්ඩලේ ඉන්න කට්ටිය ඇවිල්ලා එක එක කියන කතා අහගෙන ඉන්නකොටම තේරෙනවා වෙන කොහෙන් හරි තමයි වැඩේ කරන්නේ. තමන්ගේ ලොක්කයි ආණ්ඩුව රකින්න ඕනේ. ඉඳ ජනතාවට යම්පැචන් ගන්න. විපක්ෂය ඊටාම තදබල ලෙස මේක විවේචනය කරනවා. ජනතාව වින්ත පෙරමුණ විවේචනය කරනවා. අපිත් බලයට ආවේ රජයේ සම්පත් කවදාකවත් විකුණන්නේ නැහැ කියලා. ඉතින් ඒ ස්ථාවරය අපි හැමදාමත් ඉන්නවා. නමුත් මේ දැන් විකිණීම සහ ආයෝජනය කිරීම අතර තමයි දැන් තියෙන ප්‍රශ්නය. අපේ රටේ වරාය තමයි විශාලතම රාජ්‍ය ආදායමක් ලබා දෙන ආයතනය. වරාය කියන්නේ අනිවාර්යයෙන්ම ලාභ ලබන ආයතනයක්. එතෙන්දී රුපියල් 100ක් අපට ලාභ ලැබෙනකොට 49ක් දෙන්නේ ඉන්දියාවට. ඒ මොකටද? අපේ රටේ ජාතික සම්පත් මේ ජාත්‍යන්තර දේශපාලන බල අරගලය හමුවේ ඉන්දියාවට පාවා දීම වෙනුවෙන් කටයුතු කිරීම කියලා කියන්නේ තනිකරම ජාතික ආරක්ෂාව පාවා දීමක්. වරාය අධිකාරියේ සේවකයන්ගේ ඉංජිනේරුවන්ගේ සෙසු සේවක ප්‍රජාවගේ මැදිහත් වීමෙන් නායකත්වයෙන් හදලා ජාතිය තිල්න කරන්න ඕන කියන විශ්වාසය අපි ඉන්නවා. එසේ වුවොත් තමයි සෞභාග්‍යයේ දැක්මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වගකීම අපි ඉටු කළා වෙන්නේ කියලා අපි තදින් විශ්වාස කරනවා. මේ රටේ මේ වෙලාවේ විපක්ෂය බොහොම දුර්වලයි. විපක්ෂය ගැන කිසිම විශ්වාසයක් මේ රටේ ජනතාවට නැහැ. ඒක නිසා මේ විපක්ෂයේ කාර්යභාරය අපේ ආණ්ඩුවේ ඉන්න සමහරක් කරන්න යෑම සුදුසුයි කියලා මං හිතන්නේ නැහැ. මේ නැගෙනහිර ජැටිය වෙනුවෙන් දක්වන හිතුවක්කාරී ක්‍රියාපිළිවෙත නිසා ආණ්ඩුව දෙදරන්න පටන් අරගෙන තියෙනවා කියන එක අපිට පේනවා. පාස්කු ප්‍රහාරයට හා සම්බන්ධව හෙළිකල නොහැකි රහස් දන්න යම් යම් රටවල් වලට මේ ආණ්ඩුව ජාතික සම්පත් වලින් කප්පන් ගෙවනවාද කියන සැකය දැන් අපිට මතුවලා තියෙනවා. පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ කටුවාපිටිය බෝම්බේ පුපුරවගෙන මැරිච්ච අර හම්දුන්ඩ කියන පුද්ගලයාගේ නෝනා තමයි සාරා. කියන තොරතුරු අනුව එයා දැන් ඉන්නේ ඉන්දියාවේ කියලා විශාල කතා බහක් ඇති වෙලා තියෙනවා. දැන් අපිට හිතනවා සමහර විට ඉන්දියාව සහරව තියාගෙන මේ ආණ්ඩුව හයිජැක් කරලාද කියන ප්‍රශ්නේ අපිට මතුවලා තිබෙනවා. ඒ වගේම ගෞරවතර මහා සංඝරත්නයට අපි අහුම්කම් දෙන්න ඕනේ. වෘත්තීය සමිතියට අපි අහුම්කම් දෙන්න. මොකද වෘත්තීය සමිතිය කේන්ද්‍ර කරගත ආණ්ඩුවක් ගොඩනගපු අපි. මොකද අපි දැක්කනේ එක්සත් ජාතික පක්ෂයෙන් හම්බන්තොට වරාය විකුණන වෘත්තීය සමිතියට ගහලා එළවපු විදිය උද්ඝෝෂණ කරන දුන්නේ නැහනේ. අපිනේ හිරෙජ්ජිය ජාතික සම්පත් ආරක්ෂා කරගන්න. එදා ජාතික සම්පත් විකුණනකොට පාටි දාපු අය තමයි දැන් මේ ජාතික සම්පත් ආරක්ෂා කරන්න කතා කරන්නේ. විරෝධතා ගණනාවක් එල්ලලා තියෙනවා. අපේ පාර්ශවයන් යම් යම් විවේචන එල්ලවීම් පවතිනවා. වරාය සේවකයන්ගේ අයිතියක් ඒ වෙනුවෙන් සටන් කිරීම නිසා අයිතිය පිළිබඳව අපිට කිසිම අභියෝගයක් අපි කරන්න යන්නේ නැහැ. අපි අතිගරු ජනාධිපතිතුමා මුණ ගැහිලා අපි ඉදිරියේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතන දේශපාලන වෙන්න පුළුවන්, ආර්ථික වෙන්න පුළුවන්, සමාජීය වෙන්න පුළුවන්. මේ කාරණා හිතලා තමයි ආණ්ඩුව තීන්දුව ගන්න. ඒක ණයක් අරගෙන කරන්න බැරි නම් පහුගිය කාලේ ණය අරගෙන රටේ ඉපදෙන්න ඉන්න දරුවා පවා ණය වෙලා තියෙනවා නම් මේක ආයෝජනයක් විදියට ගත්තොත් මම හිතනවා මේක හොඳ සාර්ථක කරගන්න පුළුවන් කියලා. මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සිට 49ක කොටස් ඉන්දියාවට ලබා දීම තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට කිසිදු හානියක් සිදු නොවන බව මහාචාර්ය රෝහන් සමරජීව මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ හිරු ප්‍රති සමග සාකච්ඡාවකට එක් වෙමින්. සමාජයේ සිවිල් සංවිධාන විද්වතුන් මේ සියලු දෙනාම අරගලයක් කරන බව පේනවා. ඔවුන් සමාජයට පෙන්නලා තියෙනවා. ඔබතුමා ඉන්නේ විද්වතෙක් විදියට කොතනද? මගේ මතය විදේශ ආයෝජනයක් අවශ්‍යයි. සම්බන්ධතා දර්ශක අනුව අපි ඉන්නේ පළවෙනි 20. මේ තත්ත්වය අපිට ලැබිලා තියෙන්නේ ඉන්දියාවෙන් ලැබෙන බහලුම් නිසා. නැගෙනහිර පර්යන්තය අපිට ඉන්දියාව නැතුව කළමනාකරණය කරගන්න බැරිද? ඒක අපේ නොහැකියාව නෙවෙයිද මහාචාර්යතුමා? අපිට කරන්න බෑ කියලා මම කියන්නේ. භූදේශපාලනමය සාධකයක් මෙතන තියෙනවා. ඒක කාටවත් හංගන්න විදිහක් නැහැ. එතකොට කවුරුත් දන්න දෙයක් තමයි චීනයයි ඉන්දියාවයි අතර යම්කිසි ආතතියක් තියෙනවා. එතකොට ඒගොල්ලෝ කිව්වොත් අපේ බිස්නස් මොකද අපි දෙන්නේ චීනයට ඉඩ දෙන නමුත් අපිට ඉඩ නොදෙන වරායකට. දැනට අපි හම්බන්තොට වරායේ පරිපාලනය චීන සමාගමකට දීලා තිනවා. ඔය CICT කරන සමාගමකට. මෙතන මේ කොළඹ වරායේ වැඩිම බහලුම් හසුරුවන පර්යන්තය ඒකේ 85%ක් අයිති චීන සමාගම. ඒ කියන්නේ මෙතන තියෙනවා යම්කිසි ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයට කරන්න තියෙන දේ තමයි ඉන්දියාවටත් කියන්න උතන මේක ඇවිල්ලා කරන්න කියලා. ඔබතුමාගේ වචනයත් මේක විකිණීමක් නෙමෙයි ආයෝජනය. ඇදලිවම මේ කොහොමද විකුණන්නේ? මේ භූමිය අරන් යන්නේ නැහනේ. භූමිය කොහොමදත් අයිති වරාය අධිකාරියට. සිංගප්පූරුවේ, ඇමරිකාවේ ඔය හැම තැන්වලම 100% රජයට අයිති වරායවල් නැහැ. හම්බන්තොටත් ඔබතුමාගේ දැනුම අනුව උනේ විකිණීමක් ආයෝජනයක්. ආයෝජනයක්. හම්බන්තොට භූමිය කාටවත් විකුණලා නැහැ. ඊට අමතරව ඒක වැඩියෙන්ම පාවිච්චි කරන්න යන්නේ චීන නැව් සමාගම්. ඒ සමාගම් වලට කල්ලුත් බිස්නස් දෙන්න තිබ්බා අපිට. නමුත් ඒගොල්ලෝ දුන්නේ නැහැ. ඒගොල්ලෝ වරායට අනුගත වුණායින් පස්සේ තමයි ඒගොල්ලෝ බිස්නස් දෙන්න පටන් ගත්තේ. දැන් චීන නැව් වෙනවා. ඒකත් හරි මේකත් හරි. පැහැදිලිව. ඔව්. මම ඒක විශ්ලේෂණය කරේ නැහැ. මම ඒක වෙනුවෙන් ඒ වෙලාවේ ඉදිරිපත් වුණා. තවත් විද්වතුන් පිරිසක් මේකට ගොනුගත වෙලා ඉන්නවා. මේක
නොකළ යුතුයි කියන තැන. ඔවුන්ට තේරෙන්නේ නැතුවද නැත්නම් ඔවුන් මේක දන්නේ නැතුවද මම හිතන්නේ තේරුම් ගැනීමේ අඩුවක් තියෙනවා. හුඟක් අය මේ භූමිය ගැන නවීන ක්‍රමවේදයන් ගැන අවබෝධයක් නැතුව තමයි කතා කරන්නේ. ඔබතුමා ප්‍රතිපත්ති සම්පාදකයෙක් විදිහට මේ රටේ ඉපදීම ගැන සතුටුද අසතුටුද? මම සාමාන්‍යයෙන් සතුටු වෙන්නේ අසතුටු වෙන්නේ මට පාලනය කරන්න පුළුවන් දේවල් ගැන.